විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝති පුනගේහං නකාහති සබ්භාතේ පාසුකා භග්ගා ගහකෝටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ ගුණගරුක කාරුණික පින්තුනි, දැන් මේ පින්වත් හැම දෙනාම එකතු වෙලා සෝදානම් වන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් යුක්තව ලෝකානුකම්පාවෙන් ඔබ අප වැනි අසරණ සත්වයන් උදෙසා දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දෙසවනින් අහලා තම තමන්ගේ ජීවිතවල විමුක්ති මඟ සසක් කරගන්න ඕනෑ කරන කරුණු කාරණා එක්කාසු කරගෙන ජීවිතයට ධර්මයේ තුලින් සැනසෙල්ලක් අස්වැසිල්ලක් ලබා ගැනීමේ අභිලාෂයේ මුදුන්පත් කරගෙනයි මේ කල්යාණ මිත්‍ර පිරිස මේ මොහොතට සම්මුඛ වෙලා තිබෙන්නේ. පින්තුනි, මා මාතෘකා කරන්නට යෙදුනේ අප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපේ විමුක්තිය පිණිස සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ ප්‍රථම බුද්ධ වචනයයි. මේ උදානයේ හෙවත් ප්‍රීති වාක්‍ය සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ගාථාවක්. මේ ප්‍රීති වාක්‍ය පසු කලෙක ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළා. පුනප්පුනං ජාති දුක්ඛා කියලා බුදු පියාණන් වහන්සේ මේ ගාථාවෙන් අදහස් කළේ නැවත නැවත භව සංසාරයේ ඉපදීම දුකක් යයි දැනගෙන ගහකාරකං ගවේ සන්තෝ මේ ස්කන්ධ ගෘහේ කරන්නා සොයමින් අනිබ්බිසං දක්නට නොලැබෙව අනේක ජාති සංසාරං සන්ධාවිස්සං ප්‍රමාණය කළ නොහැකි තරම් ජාති සංසාරයේහි සැරිසැරුවෙමි. උප්පත්ති ලැබීම් වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිට්ඨෝසි ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි, ඔබ දුටුවෙහි, ඔබ මට හමු වුණෙහි. පුනගීහං නකාහසි මින් ඉදිරියට ස්කන්ධගය නොබ නොකරන්නෙහි. සබ්භාතේ පාසුකා භග්ගා ඔබගේ පරාල සියල්ල බිඳ දමන ලදී. විසංඛාරගතං චිත්තං සිත අසංකතයට ගියේ භව සංස්කාරයන්ගෙන් මිදුනේ වේ. තණ්හානං කය අජ්ජඝා තෘෂ්ණාව ක්ෂය වුණා, මම නිර්වාණයට පත් වුණා කියන අදහසයි බුදු පියාණන් වහන්සේ මේ ගාථාවෙන් උගන්වා වදාළේ. මේ ගාථාවේ සඳහන් කෙටි සරල අදහස් අපි මෙහෙම අදහස් කරගත්තොත්, නැවත නැවත ඉපදීම දුකක් බව දැන ඉපදීම ඇති කරවන තෘෂ්ණාව නැමැති කර්තෘතුමා සොයනුයේ නොදැක අනේක ජාති සංසාරයේහි උප්පත්ති වශයෙන් ඔබි නොබැවිද්දා. අද ඔබව නුවණට පෙනුණා. ඔබව විනාශ කර දමන බැවින් මින්මත්ෙහි ඔබ මට මේ ස්කන්ධ නැමැති ගෘහය සාදන්නේ නැහැ. ඔබගේ අවිද්‍යාව නැමැති පරාල සිඳ බිඳ දැම්මා. ඔබේ අවිද්‍යාව නැමැති කැනෙමඩල සුණු විසුණු කළා. මගේ හිත අසංකතයට පත් වුණා. තෘෂ්ණාව ක්ෂය කළා.
මම අමා මහ නිවනටපත් වුණා කියන උදාන වාක්‍යයයි මේ සරල අදහස. මේ ගාථා දෙකේ මුළු චතුරාර්ය සත්‍ය ධර්මයම එහෙම නැත්නම් සුවාසෝ දහසක් ධර්මස්කන්ධේම අඩංගු වෙලා තිබෙනවා. මේ වටිනාකම මේකයි. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි යන මේ සියල්ලංගෙන්ම කියවෙන්නේ නැවත නැවත ඉපදීම ගැන. පුනප්පුනං ජාති දුක්ඛා කියන විට දුක්ඛාරය සත්‍ය ගැන කියවෙනවා. සබ්භාතේ පාසුකා බග්ඝා සංහානං කය මජ්ජඝා කියනකොට සමුදය ආර්ය සත්‍ය ගැන කියවෙනවා. සබ්බාතේ පාසුකා බග්ඝා කියනකොට සමුදය ආර්ය සත්‍ය ගැන කියවෙනවා. සංහානං කය මජ්ජඝා කියන විට නිරෝධාර්ය සත්‍ය ගැනත් මාර්ගාර්ය සත්‍ය ගැනත් මේ දෙකම ගැන කියවෙනවා. ඉතින් ඒක එහෙම අඳුනා ගන්න පුළුවන් ධර්මඥානයේ තිබෙන කෙනෙකුට මේ ගාථාවේ තිබෙන ඒ කරුණ වලින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි කියන කාරණය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ ගාථාව මුල් කරගෙන මම ධර්ම දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඒ ගැන කතා කරන්න ප්‍රථමයෙන් මම මේ අත්ංගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. අපි මේ විදිහට බණ අහනවා, භාවනා කරනවා, ඒ වගේම ධර්මයේ ගැන කියා ගන්නවා, ත්‍රිපිටකය දන් දෙනවා, සිල් රකින්නවා. මේ සියල්ල අපි කරන්නේ ඇයි? මේවා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා ඔබ ඔබෙන්ම අහුවොත්, එහෙම නැත්නම් අන්‍යාගමිකයෙක් පොඩා දරුවෙක් ඔබෙන් විමසුවොත් ඔබට දෙන්න තියෙන නිවැරදි පිරිසිදු උත්තරේ මොකද්ද? නිවන් අවබෝධ කරගන්නද? එතකොට මේ පුජ්‍යලයා නොදන්න නිසා ඇහුවොත් ඇයි නිවන් අවබෝධ කරගන්නේ කියලා? නැවත ඉපදීම නැති කරගන්නද? ඇයි ඉපදීම නැති කරගන්නේ කියලා එතකොට මේ පුජ්‍යලයා ඇහුවොත් සසර දුක නිසාද? අන්න එහෙමනම් අපට මේ ප්‍රශ්නයට කෙටි පිරිසුදු උත්තරය තියෙනවා. ඒ මොකද්ද? දුකෙන් නිදහස් වීම පිණිස තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට අපට ඔන්න හොඳ ඉලක්කයක් තියෙනවා. අපි මේවා කරන්නේ දුකෙන් නිදහස් වීමට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය තුළින් දුක්ගොඩවල් කීයක් දේශනා කරලා තියෙනවද? අපි මේ දුක ගැන හාර අවසල බලලා තියෙනවද? එහෙම හාර අවසල බලලා නැත්නම් දුකක් තියෙනවා කියලා අපට වැටහෙනවද? එහෙම වැටහුනේ නැත්නම් ඒකෙන් මිදෙන්න අපි මාර්ගයක් හොයනවද? එහෙමනම් මේ තරම් කල් අපි ඒක කරලා නැහැ. මේ ගැන හිතලා බලන්න ඕන. අපි කවුරුත් දන්න සාමාන්‍ය කතාවක් තියෙනවා හාවෙක් ගැන. මේ හාවා තල් ගහක් යට නිදාගෙන හිටියා. ඒ තල් ගහ අසල තිබුණා බෙලි ගහක්. ඒ බෙලි ගෙඩියක් වේලුණු තල් කොළයක් උඩට වැටුණා. මේ වැටිච්ච ශබ්දය අහලා අවදි වුණ හාවා මෙන්න මහ පොළොව පෙරලෙනවා කියලා අනිත් සතුන්ටත් කියමින් මහා වේගයෙන් දුවන්න පටන් ගත්තා. අනිත් සියලු සතුනුත් ඒකම දුවන්න ගත්තා. එක සිංහෙක් පමණක් එහෙම දිව්වේ නෑ. ඒ සිංහයා අනිත් සතුන්ටත් නවතින්න කියලා කවුද මේ කතාව කිව්වේ කියලා හොයලා බැලුවා. මේ හාව මේ කතාව කිව්ව බව දැනගත්ත සිංහයා යන් බලන්න කියලා හාවත් එක්ක අර කිව්ව තැනට ගිහිල්ලා බලන විට පොළොව පෙරලීමක් වෙලා නෑ. මොකද්ද වෙලා තිබුණේ? අර බෙලි ගෙඩියක් තල්ලත්තක් උඩට වැටුණා. ඒක පමණයි වෙලා තිබුණේ. ඉතින් ඔන්න ඔය වගේ අපි ඇයි සිල් රකින්නේ කියලා අහුවාම දුකෙන් නිදහස් වෙන්නේ කියලා කියනවා. නමුත් අපි දුක නියමාකාරයෙන් දන්නේ නැහැ. දුක තමන්ගේ මනසට හරියාකාරව නොවැටහෙනවා නම්
ඒ දුකෙන් මිදෙන්නට අදහස් එනවා කියන එක බොරුවක්. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. දුකක් තියෙනවා කියලා දන්නේ නැත්නම් දුකෙන් නිදහස් වීමට කැමැත්තක් ඇති වෙනා කියන එක පිළිගන්න පුළුවන්ද? ඒ අසත්‍යයක්. ඒ මිනිස්සු විහාර හදනවා, දන් දෙනවා, භාවනා කරනවා, යම් යම් දේවල් කරනවා. එසේ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ අය දුක ගැන දන්නෙත් නැහැ, දුකෙන් නිදහස් වීම ගැන අවබෝධයකුත් නැහැ. නමුත් අනිත් මිනිස්සු කරන නිසා ඒ අයත් කරනවා. එහෙම අය මොන වගේ හැඟීමකට යොමු වෙලාද මෙවැනි දේවල් කරනවා ඇත්තේ? එහෙම දේවල් කරන්නේ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. අනවබෝධයෙන් නම් මේ පුද්ගලයා ඇසේ කරන්නේ තමන්ගේ නම කියාගන්න, ප්‍රසිද්ධ වෙන්න, ලෝකෙට යන්න ඇති කැමැත්ත නිසාදී පටු අරමුණු ඇතුවයි. ඉතින් මේ පටු අරමුණු තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ දේශනාව නොඇසූ කිසිම කෙනෙක් මෙතන නැහැ. නමුත් අපට දැන් තේරෙනවා නේද අපි මේ පරිහරණය කරලා තියෙන්නේ අන්ධයෙක් මණික් පරිහරණය කරනවා වගේ කියලා. එහෙම නැත්නම් මණික් ගැන නොදන්නා වූ පුද්ගලයෙක් වටිනා මණිකක් ළඟ තියාගෙන ඉන්නවා වගේ කියලා. එහි ඇති අර්ථ හෝ වටිනාකම බොහෝ අය දන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ දකින්න පුළුවන් සියලුම දුක් ගොඩවල් ගැන දේශනා කරලා තියෙනවා. ඒ මොනවද? ඉදං කෝපන බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ තේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මෙතන දුක් කීයද? දුක් ගොඩවල් 8යි. එතකොට දුක්ඛාරය සත්‍ය තුළ දුක් ගොඩවල් කීයක් මේ පංච උපාදානස්කන්ධයෙන් දැක ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද? 8යි. එයින් පළමුවෙනි දුක තමයි ජාතිපි දුක්ඛා, නැවත නැවත භවයන්ගේ ඉපදීම දුකක්මයි. ඇයි ඉපදීම දුකක් වෙන්නේ? ඒ ඉපදීම නිසා මෙන්න මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජරාපි දුක්ඛ, ඇස් පෙනෙන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා, මල මූත්‍රා ගොඩේ වැතිරලා ඉන්න ජරා ජීර්ණ ස්වභාවයට අපිපත් වෙනවා. ඒක කිසිම කෙනෙකුගේ කැමැත්තකින් සිදුවෙන දෙයක් නෙමෙයි. දැන් ලස්සනට කැමති කෙනෙක් තමන්ගේ කෙස් සිදෙනවට, ඇඟ රැලි වැටෙනවට කොහෙත්ම කැමති නෑනේ. කැමැත්තක් නැති දෙයක් නමුත් ඒ වළක්වා ගන්නට ඒ අයට පුළුවන් කමක් නැහැ. අකමැති දෙයක් සිදුවීම වළක්වා ගන්න බැරි නම් එතන ඇත්තේ පසුතැවීමක්, දුකක්. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ, අපි ව්‍යාපාරයක් කරන විටත් එහෙම නැත්නම් ආවාහ විවාහ වුණත් යම් කිසි දෙයක් කළොත් යම් කිසි givisුමක් වගකීමක් ඇති කර ගන්නවනේ. නමුත් අපි ඉපදෙන විට මට පිළිකා හැදෙන්න එපා, මට ලියුකේමියාව හැදෙන්න එපා, මට හෘදයාබාධ හැදෙන්න එපා, මට අධික රුධිර පීඩනය හැදෙන්න එපා, මට අසුවල් රෝගාබාධ හැදෙන්න එපා කියලා කිසිම givisුමක් ඇති කරගන්නේ නැහැ. මේ පින්නතුන් දන්නවා ඇති ගිරිමානන්ද සූත්‍රයේ තිබෙනවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, જીවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ යන ආදී වශයෙන් දක්වන සියලුම රෝග හැදෙන්න වැළඳෙන්න සුදුසු තැනක් තමයි අපේ මේ ශරීරය. අපි කැමතිද හිස රදේට? අපි කැමතිද දතේ අමාරුවට? දැන් ප්‍රතික්ෂාවට? මේකකටවත් අපි කැමති නෑ. තමන්ට පිළිකාවක් තිබෙනවා කියලා දැනගත්ත රෝගියෙක් තව අවුරුදු 10ක් ජීවත් වුණත් ඒ තැනැත්තා මොන තරම් මානසික තෙරපීමකට, මානසික පීඩනයකට, මානසිකව වැටීමකට ලක් වෙලාද ජීවත් වෙන්නේ. ඒ තැනැත්තාගේ වේදනාව අපට පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. නමුත් පුදුමාකාර මරණ භයකින් තමයි ඒ කෙනා ජීවත් වෙන්නේ. එහෙමනම් ව්‍යාධිය කියන එක සැපක්ද දුකක්ද? ඒක දුකයි. ඊළඟට මරණම්පි දුක්ඛං, දුක් ගොඩවල් ගැන කියාගෙන යනකොට මට නම් හිතෙන්නේ ඒ අතරින්
බලවත්ම දුක තමයි මරණය කියන්නේ. දැන් ඔය අප්‍රියයන් සමග එකතු වීම ආදී මේ දේවල් හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ නැහනේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් හැම මොහොතෙම නැහැ. මරණයත් හැම මොහොතෙම නැති වුණත් හැම මොහොතක් පාසාම තප්පර කට්ට කැරකෙන හැම තප්පර වාරයකදීම අපේ ආයුෂ වලින් එක තප්පරයක් අඩු වෙනවා. මේ මරණය හැම වෙලාවෙම අප සමීපයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ මරණයට කියන්නේ සබ්බම් පහාය ගමනීයං. ඒ සියල්ල හැර දමා යන ගමනක්. දරුවෝ, ස්වාමියා, භාර්යාව, යහළු හිතමතුන්, යාන වාහන, ගෙවල් දොරවල් දාලා අවුරුදු 60 70ක් තිස්සේ ඇති කරගත්ත, ගොඩනංවාගත්ත සියලුම දේ දාලා යන්න සිද්ධ වෙන ගමනක්. ඒවත් දාලා යන්න පුළුවන්. නමුත් දාලා යන්න බැරි තමන් කවලා පොවලා නාවල හදාගත්ත මේ පංච උපාදානස්කන්ධය. අන්තිමට තමන්ගේ නෝන දාලා යන්න බෑ කියලා කෑ ගහන මිනිස්සෙක් නේ. තමන්ගේ ස්වාමියා දාලා යන්න බෑ කියලා කෑ ගහන කෙනෙක් නේ. තමන් හම්බ කරගත්ත වස්තුව දාලා යන්න බෑ කියලා කෑ ගහන මිනිස්සෙක් නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධේ නැත්තම් පංචස්කන්ධය දාලා යන්න බෑ කියලා තමයි අන්තිමට කෑ ගහන්නේ, හඬන්නේ. දැන් බලන්න අපි දැකලා තියෙනවා සමහර ලෙඩ්ඩු ඉන්නවා. ඔවුන්ගේ කකුල් දෙකම නැහැ. යම් යම් ලෙඩ රෝග හන්දා ඒ කකුල් කපලා දාලා කිසිම වෛද්‍යවරයෙක් අපේ එකඟතාවයක් නැතුව අවසරයක් නැතුව කකුලකට අතකට අතක් තියන්නේ නැහැ. ඒ වෛද්‍ය නීතිය. එතකොට අර වෛද්‍යවරයා අහුවාම ලෙඩෙකුගෙන් ඔබේ කකුල කපන්නද කියලා ඔහු ඒකට අනුමැතිය දෙනවා. අනිත් කකුලක් කපන්න දැහුවාම ඒකටත් අනුමැතිය දෙනවා. එතකොට අර පුජ්‍යලයාට ඉතුරු වෙන්නේ ඔහුගේ කඳ කෑල්ල විතරයි. නමුත් ඒ කඳ කෑල්ලෙන් ජීවත් වෙන්න ඒ කෙනා කැමති. මේක තමයි පින්නතුනේ ප්‍රත්‍යජන ස්වභාවය. අප ළඟ තියෙන තාක්කල් මේ ප්‍රත්‍යජන ස්වභාවය මේ පංච පාදානස්කන්ධනි නිසියාකාරයෙන් වටහා ගන්න තාක්කල් අපේ ස්වභාවයත් ඕකම තමයි. එතකොට බලන්න අපි මේකට කොයි තරම් ආදරේද කියලා. මේ පුජ්‍යලයට කොහේවත් යන්න බෑ, කන්න බෑ, මේ ලෝකෙ කිසිම දෙයක් කරන්න බෑ. ඔහුට පුළුවන් නිකම්ම වැටිලා ඉන්න විතරයි. කිසිම දෙයක් කරන්න බෑ. නිකම්ම වැටිලා ඉන්න විතරයි මේ කෙනාට පුළුවන්. නමුත් ඒ විදිහට ජීවත් වෙන්න ඒ කෙනා කැමති. ඒ තරමට අපි ඉපදුන භවයට ඇලුම් කරනවා. මේක අතහැරලා යන්න වෙන මොහොතේ මේ ගැන අවබෝධයක් නොතිබ්බොත් ඉපදුන හැම කෙනෙක්ම විනාශයටපත් වෙනවා. හේතුන්ගෙන් හටගත් ඵලවල ස්වභාවය මෙහෙම තමයි කියලා තේරුම් නොගත්ත කෙනෙකුට ජීවිතේ අනිත්‍ය, නিত্য සුඛ, ආත්ම කියලා ස්වභාවයෙන් අල්ලාගත්ත කෙනෙකුට ඒ අවිද්‍යාව මුල් කරගෙන මොන තරම්නම් දුකක් ඇති වෙනවද මරණයේදී. ඊළඟට අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ. ඒ ප්‍රියයන් සමග එක්වීම තමන්ගේ අදහස් වලට සමාන අදහස් නැති කෙනෙක් සමග විවාහ ගීස ගන්නට යෙදුණා. ඒක කොහොමද? දවසක් දෙකක්ද, සතියක් මාසයක්ද, අවුරුද්දක් දෙකක්ද නැහැ. වැඩ කරන ආයතනයේ කෙනෙක් අමනාප වුණොත්, තෙල් ගන්න යන පන්සලේ විහාරේ කෙනෙක් තරහා වුණොත්, තමන් ඒවා සමාදන් වෙලා ඉන්නකොට ධර්මශාලාව ඉස්සරහින් ඉඳගෙන හිටිය තමන්ට හරියට ඉදිකටු වලින් අනිනවා වගේ වේදනාවක් දැනෙන්නේ. ඊළඟට වැරදිලා හරි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කළොත් වැඩක් බාර දුන්නොත් තමන්ට ඒක හරියන්නේ නැහැ. තමන්ට ඒක වේදනාවක් ගෙන දෙනවා. මේක අපට අවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් ඒක දැක්කහම අපේ හිත රිදෙනවා. මේක නවත්වා ගන්න අපිට බෑ. ඒකට තමයි අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ කියන්නේ. අප්‍රයමනාපය සමග එකතු වීම සම්ප්‍රයෝග වීම දුක. ඊළඟට පේහි විප්පයෝගෝ දුක්ඛෝ. අපි කැමති දේවල්, අපි බැඳුණු දේවල් වලින් වෙන් වෙලා යන්න සිද්ධ වුණොත්, වෙන් වෙලා යනකොට අපිට මහා දුකක් ඇති වෙනවා. මේවාට ධර්මයෙන් හැර පිළියම් නැත්තේ නෑ. බෙහෙත් බීලා මේ දුක අඩු කරගන්න බෑ. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ පීඩනය වැඩි වුණාම සමහරු මැරෙනවා. සමහරු වසපානය කරනවා. සමහරු කෝච්චි
කුස්සියට බෙල්ල තියෙනවා. සමහරු ගෙලවැළලා ගන්නවා. පීඩනය වැඩි වෙලා මානසික ආතතිය ඇති වෙලා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මනස විකෘති භාවයට විපරීත භාවයට පත් වෙච්ච අය ඕනෑ තරම් සමාධියින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ 7 වෙනි දුක හැටියට දේශනා කරනවා යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. අපි හැම දිනාටම බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු සාමාන්‍යයෙන් මේ ආත්ම වශයෙන් ගත්තාම Tamanට අවුරුදු 18 20 25 වගේ කාලවලදී යම් සැලසුම් තියෙනවා. මම ඉගෙන ගන්නෙ මෙහෙමයි, ගෙවල් හදන්නේ මෙහෙමයි, විවාහ වෙන්නේ මෙහෙමයි, දරුවන් හදන්නේ මෙහෙමයි, මෙච්චර කාලයකට පස්සේ මම විවාහ වෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙක් සමග ආදී වශයෙන් අපි බලාපොරොත්තු තියාගන්න. නමුත් අවුරුදු 60 70ක් යනකොට ඔන්න දරුවෝ බලාපොරොත්තු වෙන කෙනාට දරුවෝ නැහැ. හිතාගෙන හිටිය ස්වාමියා නෙමෙයි ලැබුණේ. හිතාගෙන හිටිය බිරිඳ නෙමෙයි ලැබුණේ. විවාහ වෙලා මාස 2කින් ඒ ස්වාමියා හරි ඒ බිරිඳ හරි නියදුණා. එතකොට මොකද්ද මේ නිතරම සිදුවෙන්නේ? අපි බලාපොරොත්තු හැටියට සියලු දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ඉෂ්ට සිද්ධ වෙනවා නම් මෙතන දුකකුත් ඇත්තේ නැහැ. අන්න එහෙමනම් එතන ශාල ඉච්ඡා භංගත්වයක් තිබෙන බව අපට තේරෙනවා. ඒ නිසා එය දුකක් බව අපි දන්නවා. ඊළඟට 8 වෙනි කාරණේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. මහණෙනි සංක්ෂේප වශයෙන් ඔබලාට දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධේම දුකක් කියලා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධේම දුකක් කියලා කියන්නේ? ඒ දුකක් කියන්නේ මේ නිසානේ බලන්න මේ ශරීරයට කරන්න තියෙන උපස්ථාන. දවසට 2-3 වාරයක් සෝදන්න ඕන, දත් මදින්න ඕන, මූණ හොදන්න ඕන, අලුත් ඇඳුම් පැළඳුම් වන්දවන්න ඕන, ආහාර පාන කවන්ට පොවන්න ඕන, බෙහෙත් පොවන්න ඕන, නිදි කරවන්න ඕන, ගමන් එක්ක යන්න ඕන, හිටගෙන ඉන්න ඕන, වාඩි කරවලා තියන්න ඕන. මේ වගේ මැරෙන කල්ම මේ ශරීරයට උපස්ථාන කරන්න ඉපේ. නමුත් මේ සියලු උපස්ථාන කරන අපට කවදාකවත් දැනිලා නැහැ ඒක දුකක් කියලා. ඇයි එක්ක සක්කාය දිට්ඨිය නැති කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නැති කරන වැඩපිළිවෙලකට යෙදුන කෙනෙක් වෙන්න ඕනේ. ඒ පුජ්‍යලයා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නත් ඕනේ. අන්න එයාට නම් මේ උපස්ථානය දුකක් කියලා වැටහෙනවා. දැන් බලන්න අපි ඇඟට දාඩිය දමන විට නාලා පවුඩර් දාගෙන එනවා. ඒක දුකයිද? ඒක සැපයි. ඊට පස්සේ උදේ කාර්යාලයට යන්න පෙර හොඳට ඇඳගෙන පැළඳගෙන ටයි කෝට් දාලා කණ්ණාඩි දාලා ඔරලෝසු බැඳලා කැඩපත ඉස්සරහට ගිහිල්ලා හැඩ බලනකොට ඒක දුකයිද සැපයිද? සැපයි නේද? ඊට පස්සේ ගෙදර සේවිකාව පීරිසියක් උඩ තියලා ගේන බෙහෙත් පෙති ටික දෙනකොට ඒක දුකයිද සැපයිද? එතන සැපයි. මේ මැරෙන කම්ම කරන උපස්ථානය අපට දුකක් වශයෙන් දැනෙන්නේ නැහැ. උදේ හවස මේ හැම දෙයක්ම අපි දකින්නේ වැරදි අවබෝධයකිනේ. මමයි කෑවේ, මමයි නෑවේ, මමයි එන්නේ, මමයි ගමන් යන්නේ කියලා වැරදි හැඟීමක් අපිට තියෙනවා. මේ වැරදි හැඟීමේ භයානකත්වයේ වචන වලින් ප්‍රකාශ කරන්න බෑ. දිනතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් අභිඥාලාභියෙක් මහ පොළොව අඹරලා අබෑට තරම් කුඩා ඇටවලට මේ මහ පොළොව අඹරලා අබෑට තරම් කුඩා ඇටවලට ගුලි කරලා තමන් ඉපදුන මැරුණ වාර ගණන ගණන් කරනවා. ඒ ගුලි එක එක වෙන් කරනවා. ඒ විදිහට ගණන් කර කර අර මහ පොළොව අඹරලා කුඩා අබෑට තරමට කුඩා කරලා ඒ ගුලි තමන් ඉපදිච්ච මැරිච්ච වාර ගණන ගණන් කර කර වෙන් කරනවා. එහෙම කළත් මහ පොළොව තරම් අබෑට ඉවර වෙනවා. නමුත් ඒ පුජ්‍යලයා ඉපදුන මැරුණ වාර ගණන ඉතුරු වෙනවා කියලා. මේ තරම් ප්‍රමාණ අතික්කාන්ත විදිහට මේ සංසාරේ අපි ඉපදලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමේ. මෙන්න මේ සක්කාය දිට්ඨිය නිසා. මම කියා කෙනෙක් ඉන්නවා කියන වැරදි හැඟීම නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමේ. අපි මේ සංසාරේ ඇවිද්දේ ඒ ඇවිද්දේ මෙන්න මේ හේතුව නිසායි.
බුද්ධ ආදී ආර්යයන් නොදකින ආර්ය ධර්මයන්ගේ අදක්ෂ භාවයේ තියෙන ධර්මයේ නොහික්මුණු ඒ වගේම සත්පුරුෂයන් නොදකින සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසෘතවත් ප්‍රත්‍යඥයා ස්කන්ධ පහ සම්බන්ධව තිබෙන වැරදි දෘෂ්ටිය. ඒක විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. රූපේ සම්බන්ධ රූපං අත්තනෝ සමනුපස්සති රූපය කියන්නේ ආත්මයට කියලා හිතනවා. රූපවන්නතං වා අත්තාන ආත්මය කියන්නේ රූපවත්තු එකක් කියලා හිතනවා. ඒ වගේම ආත්මේ රූපේ පවතිනවා කියලා හිතනවා. රූපේ ආත්මේ පවතිනවා කියලා හිතනවා. මේ ආකාරයටම වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධවද මුලින් කිව්ව විදිහටම රූපයේ වගේ නිවැරදි පිළිවෙලට සිටීම තමයි හේතුව. මේ සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන සංයෝජන තුන ප්‍රහාණය වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. දැන් බලන්න සෝවාන් වෙන්න ප්‍රථමයෙන් පුජ්‍යලයේ ඉපදුන වාර ගණනින් ඉපදෙන්න තිබෙන වාර ගණන තුල ප්‍රමාණයක් නැහැ. නමුත් සෝවාන් වුණාට පස්සේ දෑත ඇඟිලි වලින් ඉපදෙන්න ඇති වාර ගණන අපට කියන්න පුළුවන්. සෝවාන් වුණ පුජ්‍යලයා ඉපදෙනවා නම් තව වාර 7යි. ඔහුට ඇත්තේ තව ආත්ම 7ක් පමණයි. ඒ 7න් ඔබට ඒ කෙනා යන්නේ නැහැ. නමුත් ඊට මෙහා මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපට පේනවා මෙතන සක්කාය දිට්ඨියේ තියෙන භයානකත්වය. බොහෝ අයට මේ ගැන හිතෙන්නේවත් නැහැ. එයා හිතන්නේ මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගන්න බෑ. ඒ වගේම සීලයක් රැකලා මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගන්න බෑ. සමත භාවනාවක් වඩලා සම්පූර්ණයෙන්ම මම කියලා කෙනෙක් නැහැ කියලා සංඥා වටයකට එන්න අමාරුයි. සමත විදර්ශනාවත් යන දෙකම පාදක කරගෙන තමයි මේ தත්ත්වය අවබෝධ කරගත හැකි වන්නේ. විශේෂයෙන් විදර්ශනාවෙන් තමයි මේ தත්ත්වය අවබෝධ වෙන්නේ. කෙනෙක් සිල් රැකලා අම්මා තාත්තා පරලොව ගියාම දානයක් දීලා නිවන් අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙනවා කියන එක කොයිතරම් පටු දැකීමක්ද. ධර්මයත් එක්ක සසඳලා බලනකොට අපිට පේනවා එතකොට මේ සක්කාය දිට්ඨිය නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය කරන ප්‍රස්ථානය අපිට දුකක් වශයෙන් දැනෙන්නේ. දැන් ඔය පිනතු මෙහෙම හිතන්න තමන්ගේ අම්මටයි තාත්තටයි අවුරුදු 80ක් විතර වයසයි. එහෙම හිතමුකෝ. ඉතින් මේ අම්මට හෝ තාත්තට මල මූත්‍ර පහ වෙනවා තේරෙන්නේ නැහැ. යන්නේ නැහැ, කන්න බෑ, ඇවිදින්න බෑ. එහෙම කෙනෙකුට අපට උපස්ථාන කරන්න සිද්ධ වෙනවා. මෙතන මෙහෙම කෙනෙක් ඇයිකුවේ තමන්ගේ අම්මට හෝ තාත්තට. ඉතින් උදේ පාන්දර මල මූත්‍ර ගොඩ ඉන්නකොට බොහොම දුගඳයිනේ. මල මූත්‍ර ගොඩේ දුගඳ හමහමා ඉන්නකොට නාන කාමරයට කැඳවගෙන ගිහිල්ලා සෝදලා අලුත් ඇඳුම් අඳවන්න ඕන, පරණ ඇඳුම් සෝදන්න ඕන. ඊට පස්සේ මේ අම්මට හෝ තාත්තට කවන්න ඕන, පොවන්න ඕන, දත් මද්දවන්න ඕන, කෙස් පීරන්න ඕන. ඊට පස්සේ එකම ඉරියව්වෙන තියා පොඩ්ඩක් ඇවිද්දවන්න ඕන. බෙහෙත් බොනවා නම් ඒ බෙහෙත් පෙති පොවන්න ඕන. ඔය ටික අපි මාසයක් විතර කරනකොට මේ මව්පිය උපස්ථානයේ සැපයිද දුකයිද? දුකයි. අපි අපේ ශරීරයට උපස්ථාන කරන්න සැප දෙන්න අපි මොනතරම් වගකීමකින්ද වැඩ කරන්නේ? සීල් ගන්න යන්නේ නැහැ. භාවනා කරන්න යන්නේ නැහැ. දරුවන්ගේ වගකීම් හරියාකාරව ඉෂ්ට කරන්නේ නැහැ. නෝන ගැන බලන්නේ නැහැ. ස්වාමියා ගැන බලන්නේ නැහැ. තමන්ගේ කායට උපස්ථාන කරන්න අනිත් වගකීම් සේරම අමතක කරලා දමනවා. ඒට ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වෙනත් රටකට ගිහිල්ලා හරි මේ කායට උපස්ථාන කරනවා. එතකොට අර තමන්ගේ අම්මට හෝ තාත්තට කලක් මේ උපස්ථානයමයි. මල මූත්‍රා ගියාම සෝදලා දමනවා. දත් ටික මද්දවනවා. කෙස් ටික පීරනවා. ඒ ටිකම මාසයක් විතර කරනකොට එපා වෙනවා. ඉතින් මෙතන වෙනසක් නැහැ. අම්මගේ දෙතිස් කුණපයක් තිබෙනවා. තමන්ටත් දෙතිස් කුණපයක් තිබෙනවා. අම්මටත් පංච උපාදානස්කන්ධයක් තිබෙනවා. තමන්ටත් පංච උපාදානස්කන්ධයක් තිබෙනවා. මේවා සේරම සසඳලා බලනකොටත් එක හා සමානයි. අම්මගේ ශරීරයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත කොටස් වලින් හැදිලා තියෙන්නේ. තමන්ගේ ශරීරය හැදිලා තියෙන්නේත් ඒවායින්. ඉතින් එහෙමනම් මාසයක් විතර ඒ දේ කරනකොට ඇයි අපිට එපා වෙන්නේ? අපි මැරෙනකන් අපේ පංච උපාදානස්කන්ධයට උපස්ථාන කරනවා. අදට වඩා හෙට හොදනවා.
දත් ටික කෙස් ටික මද්ද අමාද්‍ය හරහා පෙන්වන දේ බලමින් নানা ආකාර ද්‍රව්‍යයන් දමමින් සෝදනවා. නමුත් අම්මට කරන එක මාසෙයි එපා වෙනවා. මේට හේතුව මොකද්ද? අම්මා වෙනම කෙනෙක්. අම්මා කෙරෙහි අපිට සක්කාය දිට්ඨියක් නැහැ. සක්කාය දිට්ඨිය කාගෙනද තියෙන්නේ? ඒ ඇත්තේ තමන් ගැනමයි. අඩුම තරමින් තමන් කෙරෙහි ආත්ම සංඥාවක් ඇති නොකරගත්තොත් මේක හැදිලා තියෙන්නේ ඒ ඇත්තේ තමන් ගැනමයි. අඩුම තරමින් තමන් කෙරෙහි ආත්ම සංඥාවක් ඇති නොකරගත්තොත් මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ වාගේ කියන එකවත් තේරුම් ගන්නට ඕන. සංසාරේ මම ඉපදුනා නම් පංච උපාදානස්කන්ධේ වැඩිලා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධය තුලින් ජාති ජරා ව්‍යාධි මරණ කියන සියලු දුක් හටගත්තා. ඊට පස්සේ ඒවටත් උපස්ථාන කළා. ඒවයි ආයුෂ ඉවර වුණාම ඒව නැති වුණා. පොළොවට පස්සෙලා ගියා. ආයෙත් අලුත් එකක් පටන් ගත්තා. ආයෙත් අයන්නේ ඉඳලා පටන් ගත්තා. ලදරු පාසලකට ගියා, පාසලට ගියා, විශ්වවිද්‍යාලයට ගියා, විවාහ වුණා, දරුවෝ හැදුවා, ඉඩමක් ගත්තා, ගෙයක් හැදුවා. ඒ ටික කරලා ආයෙත් මැරුණා. ඔන්න ඔහම සංසාරයේ බලපු පංච උපාදානස්කන්ධ වලට උපස්ථාන කළා. ලැබපු හැම පංච උපාදානස්කන්ධයකටම ওই විදිහට අපි උපස්ථාන කළා. නමුත් එයින් අපට ලැබිච්ච දෙයක් නැහැ. අදත් මොනවද අපට ලැබිලා තියෙන්නේ? ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට යන දුක්වලට සාධාරණ පංච උපාදානස්කන්ධයක් අපට අදත් ලැබිලා තියෙනවා. අපි හිතමු මේක කෙලවර වෙනකම් ආවශ්‍ය ඉවර වෙනකම් උපස්ථාන කළා කියලා. අපි එහෙම උපස්ථාන කරන්නේ නිකම්ම නෙමෙයි. බොරු කියනවා, අනුන්ගේ දේවල් හොරෙන් ගන්නවා, කෙලවරක් නැති දේ අපි ඒ වෙනුවෙන් කරලා තියෙනවා. මේ උපස්ථානය කරන්න අපි මේ දක්වා කොච්චර බොරු කියලා තියෙනවා. මම කියන්නේ මේ අනුන්ගේ කොස් ගෙඩියක් වගේ කඩා ගන්න ඒ වගේ පුංචි දෙයක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි මිනිහෙක් Taman එවැනි හොරකම් කරන්නේ. පොඩි මිනිහෙක් තමයි එවැනි හොරකම් කරන්නේ. මේ ලොකු මිනිස්සු බදු එහෙම නැත්නම් රජයට අයවිය යුතු යුතුයකම් ආදායම් බදු මුදල් ගෙවන්නේ නැතුව එක එක උපක්‍රම යොදාගෙන Taman ජීවත් වෙන්න මහන්සි ගන්නවා. මේ කයට උපස්ථාන කරන්නට කොයි තරම් මහන්සි වෙනවද? ඉතින් මෙහෙම වර්තමානයේදී මේකට උපස්ථාන කළත් වැඩක් වෙන්නේ නැහැ. අනාගතයේදී පංච උපාදානස්කන්ධයක් ලැබුණොත් ඒකටත් කලක් ලැබෙන්නේ මේ දේම තමයි. වෙන ලැබෙන්නේ කිසිම දෙයක් නැහැ. එහෙම අවබෝධයක් ඇති පුජ්‍යලයා හිතනවා අතීතයේ මම මේ පංච උපාදානස්කන්ධේ ලැබීම නිසා දුක් විඳා වර්තමානයේදීත් එහෙම ලැබිලා තියෙනවා, තවත් දුක් විඳිනවා, ඒකත් දුකයි. අනාගතයේ දිහා බැලුවොත් ඒකත් දුකයි. එහෙම හිතලා කරුණු යම් මට්ටමකින් තේරුම් ගන්නවා මට මේකට උපස්ථාන කරනවට වඩා මේක උපයෝගී කරගෙන මේ දුක නැති කරන්නට යමක් කරන්න හිතෙනවා. එහෙම වැඩපිළිවෙලක් ගැන හිතීම අවශ්‍යයි. එහෙම වටහා ගත්තොත් පන්සිල් රකින්න අමාරු නෑ. එහෙම අවබෝධයක් නැති පුද්ගලයාට පංච උපාදානස්කන්ධ පරිහරණයේ දුකක් වශයෙන් අවබෝධයක් නැති කෙනාට ඒ කාර්ය කරන්න හරියම අමාරුයි. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ දුක්ගොඩවල් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්නතර ඊළඟට අපි බලමු මේ දුක්ගොඩවල් 8 සම්බන්ධයෙන් පුදුන් සත්‍යයේ ස්වභාවය කොහොමද කියලා. සබ්බේ සත්තා සුඛකාමා දුක්ඛ පටික්කුලලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සියලු සත්වයන්, මිනිස්යන් බොහෝ සෙයින් සුඛකාම සැපයට කැමති. දුක්ඛ පටික්කුලා පිළිණු බතක් වගේ දුක පිළිකුල් කරනවා. තරහකාරයෙක් පාරේ යනකොට අපි අහක බලාගෙන යනවා වගේ දුකට අපි අකමැති, දුක පිළිකුල් කරනවා වගේ සැප හොයාගෙන යනවා. අඬලා හොයනවා, නිදි මරාගෙන හොයනවා, සැප හොයනවා. නඩු කියාගෙන හොයනවා. මේ ආකාරයෙන් සැප හොයනවා. දුකට පිටුපානවා. අපට දුකට පිටුපාන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු ඒක තමයි. දුක පිළිකුල් කරන එක පෘථග්ජන සිත්වල ස්වභාවය. ඉතින් යම් කෙනෙක් දුක පිළිකුල් කරනවා නම්, දුකට අකමැති නම්, සංසාරේ දුකක් නම් විඳලා තියෙන්නේ, අදත් දුකක් නම් විඳින්නේ, අනාගතයේ දුකක් නම් හටගන්නේ, මෙන්න මේ අකමැති දුක අපට ලැබෙන්නේ කොහෙන්ද කියන එක හොයන්ට වටිනවා. ඒ කොහෙන්ද එන්නේ? අපි අකමැති දුක අපට දෙවි කෙනෙක් දෙනවද?
එහෙම නැත්නම් මෞංකාරයේ අදෘශ්‍යමාන බලවේගයකින් අපිට දෙනවද? ඒ Tamanට කරගන්නේ කියන එක නිවැරදි උත්තරයක් නෙමෙයි. අවබෝධයෙන් දෙන පිළිතුරකුත් නෙමෙයි. මිනිස්සු කුසලුත් කරනවා, ඒවත් සසර දුකට හේතු වෙනවා. අපි හොයන්නේ මේ දුකට හේතු වෙන්නේ මොකද්ද කියන කාරණාව. සංහාව නිසා තමයි මේ දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ උරුවෙලකප්ප නගරේ වැඩ ඉන්න අවස්ථාවක එක තරුණයෙක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා, භද්‍රක කියලා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අද මට දුක ඇති වෙන හැටි කියලා දෙන්න, මට දුක නැති වෙන හැටි කියලා දෙන්න කියලා. මේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ භද්‍රක කියන සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, භද්‍රක ඔබට මම අතීතයේ දුක හටගත්ත හැටි කියලා දෙන්න යන්නේ නැහැ. අතීතයේ දුක නැති වෙච්ච හැටි කියලා දෙන්න යන්නෙත් නැහැ. එහෙම කළොත් ඔබ සැක කරයි. භද්‍රක ඔබට මම අනාගතයේ දුක හටගන්න හැටි කියලා දෙන්න යන්නෙත් නැහැ. අනාගතයේ දුක නැති වෙන හැටි කියලා දෙන්න යන්නෙත් නැහැ. අනාගතයේ දුක නැති වෙන හැටි ඇති වෙන හැටි කියලා දෙන්න ගියොත් ඒකත් ඔබට, මොකද බොහෝ දෙනෙකුට අතීතය අනාගතය ගැන කිව්වොත් සැකයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භද්‍රක වර්තමානයේදී ඔබ ඔය වාඩි වෙලා ඉන්න ආසනයේදීම ඔබට මම මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ මේ භද්‍රකගෙන් අහනවා, පින්වත් භද්‍රකයේ දැන් ඔබත් මමත් වාසය කරන්නේ උරුවෙලකප්ප නගරේ. මේ උරුවෙලකප්ප නගරේ ඔබත් මමත් හැරෙන්න තවත් මිනිස්සු වාසය කරනවා. පින්වත් භද්‍රකය ඒ අය අතර මෙන්න මෙහෙමයි ඉන්නවාද කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා. කොහොම අයද? ඔබට ආරංචියක් පණිවිඩයක් ලැබෙනවා, මේ නගරේ කවුරු හෝ කෙනෙක් ලෙඩ වුණා, පිළිකාවක් හැදුනා, එහෙම නැත්නම් යම් කිසි දඬුවමකට ලක් වෙලා, එහෙම නැත්නම් හෘදයාබාධයක් හැදිලා, මැරිලා, මේ වගේ කරදරයක් ගැන ඔබට ආරංචියක් පණිවිඩයක් ලැබෙනවා. ඒ ආරංචිය අසු ඔබට හරියට යහළු මිත්‍රයෝ හම්බ වුණාට hina වෙලා කතා කරන්න බෑ. බලාගත්තට බලාගෙන ඉන්නවා. ඒ වගේම ඇස්වල කඳුළු පුරවගෙන දුකෙන් වැළපෙනවා. ඔබට නිදා ගන්න බෑ. යාළු මිත්‍රයෝ හම්බ වුණාට ඒ අත්වත් එක්ක වෙනද වගේ සතුටු සාමීචිය දෙන්න බෑ. කිසිම විමසිල්ලක් නැහැ. මේ විදිහේ යම් කිසි තත්ත්වයක්, යම් කිසි බැඳීමක් තිබෙන අය මේ නගරය තුල ඉන්නවාද කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා. භද්‍රක කියනවා, ස්වාමීනි අනේ එහෙමයි. එහෙමයි මේ නගරේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා, පින්වත් භද්‍රකය ඒ වගේම පණිවිඩයක්, ඒ වගේම ආරංචියක් අර මුලින් කිව්වා වගේ කවුරුන් හෝ මැරිලා, එහෙම නැත්නම් කවුරුන් හෝ රාජ්‍ය දණ්ඩනයට අහු වෙලා, එහෙම නැත්නම් පිළිකාවක් වගේ දරුණු ලෙඩ රෝගයකට මුහුණ පාලා කියලා අර මුලින් කිව්වා වගේම පණිවිඩයක් ඔබට ආවට ඔබ කලින් වගේ අඬන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ හැඟීමක් දැනීමක් තියෙන අයත් මේ නගරේ ඉන්නවාද කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන් අහනවා. ඒ වෙලාවේ භද්‍රක කියනවා, ස්වාමීනි එහෙමයි. මට සමහර අය මේ නගරේ ඉන්න අය මම කවදාකවත් දැකලා නැහැ, කතා කරලා නැහැ. ඒ අය හිටියත් එකයි නැතත් එකයි කියලා භද්‍රක බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භද්‍රකය දැන් ඔබ මුලින් සඳහන් කළ මුලින් කිව්වා අයට දුකක් කරදරයක් ආවහම ඔබට දුකයි. දෙවනුවට කිව්වා අයට දුකක් කරදරයක් ආවට ඔබට දුකක් ගාණක් නැහැ. මේකට වෙනස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකගෙන්ම අහනවා. භද්‍රක කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ නගරේ මගේ ඥාතීන් ඉන්නවා, අසල්වාසීන් ඉන්නවා. මට නෑකම් කියන නැන්දලා, මාමලා, බාප්පලා, පුංචි අම්මලා මේ ආදී වශයෙන් නෑකම් කියන කොටසක් ඉන්නවා. ඒ අයට කරදරයක්, බාධාවක්, හිරිහැරයක්, දුකක්, දෝමනස්යක් ආවහම මට ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ. මම ඒ අයත් එක්කම එකට අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, පසුතැවෙනවා, කම්පා වෙනවා, ශෝක කරනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා, පින්වත් භද්‍රකේ එතකොට අනිත් අය? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒ අය සමග මට බැඳීමක් නැහැ, ලෙන්ගතුකමක් නැහැ, සුහදත්වයක් නැහැ. ඒ නිසා ස්වාමීනි ඒ අය හිටියත් එකයි නැතත් එකයි, ඒ අයට කරදරයක්, බාධකයක්,
දුකක් වේදනාවක් ආවට ඒ කරදරය දුක වේදනාව මට දැනෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භද්‍රකේ හොඳට කල්පනා කරන්ට දුක හටගෙන තියෙන්නේ කොහෙන්ද කියලා. කොහෙන්ද දුක හටගෙන තියෙන්නේ? බැඳීම තුලම තමයි දුක හටගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භද්‍රකට තේරුම් කරලා දෙනවා. දැන් අපි බලමු මේක තවත් සරලව. අපේ ජීවිතයේ තුලින්ම හාරලා උස්සලා මේ දුක හටගෙන තියෙන්නේ කොහෙන්ද කියලා බලමු. අපේ බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයෙන් අරමුණු කරගෙන ධර්ම දේශනා කරන විට පත්තරන් හදන පුජ්‍යලය ළඟට ගියොත් ඒ පුජ්‍යලයට හරියන විදිහට බණ කියනවා. කම්මාරෝ රජ තස්සේව නිබ්බමේ මල මත්තනු මල බැඳුණු රන් කැබැල්ලක් උණු කරලා තලලා උපමට්ටම් කරලා වටිනා භාණ්ඩයක් ඔබ හදනවා. ඒ වගේ ඔබේ හිතේ රාග, දෝෂ, මෝහ කියන මේ මලකඩ ඒවා පිරිසුදු කරලා වටිනා හිතක් ඔබ හදාගන්න කියලා ඒ පුජ්‍යලයට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ගෝපාලෙක් ළඟට වැඩම කළාම මහා ගෝපාලක සූත්‍රය වගේ සූත්‍ර මුල් කරගෙන බණ කියනවා. කුඹුරු කොටන ගොවියෙක් ළඟට වැඩම කළොත් කසී භාරද්වාජ සූත්‍රය වගේ සූත්‍ර දේශනා මුල් කරගෙන බණ කියනවා. එතකොට මේ පුජ්‍යලයන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ඊටාම පහසුයි. ඒ මොකද ඒ අය නිතර හතපත ගාන, නිතර ඇහැ ගැටෙන, නිතර පරිහරණය කරන උපකරණ ආම්පන්න උපමාවට අරගෙනයි බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ. දැන් මේ පින්නතුන් හිතන්න අපේ ගිහි අයගේ ජීවිතවල අවුරුදු 25 විතරදි කියන්නේ ආදරයෙන් බැඳුණු කාලයක්. ජීවිතේ එහෙම බොහෝම ආදරයෙන් බැඳුණු වකවානුවක් තියෙනවානේ. එහෙම දැඩිසේ ආදරයෙන් බැඳුණු වෙලාවට ඇස් දෙක පියාගත්තාම කාවද පේන්නේ? අපිට පේන්නේ ආදරය කරන කෙනා. පොතක් පෙරලා ගත්තත් ඒ පොතේ අකුරු පේනවද? එහෙම නැත්නම් තමන් ආදරය කරන පුජ්‍යලයාගේ මූණ පේනවද? මේක මේ හැංගෙන්න ලැජ්ජාවෙන්න දෙයක් නෙමෙයි. මේ අපේ සාමාන්‍ය ස්වභාවය. ඒ පුජ්‍යලයාගේ හිත තුළ මේ විදිහේ බැඳීමක් තියෙනවා. කන්න ගියත් ඒ කෙනාව මතක් වෙනවා. ගීතයක් ඇහුණත් ඇහෙන්නේ හඬ. ඔන්න ඔය විදිහට හැම වෙලාවෙම හිතේ හොල්මන් කරන්නේ අර හිතේ බැඳුණු පුජ්‍යලයා. ඉතින් ඔහම බැඳීමකින් ඉන්න කෙනා වෙන කෙනෙකුගේ අතින් අල්ලගෙන යනවා මේ පුජ්‍යලයට දකින්න ලැබෙනවා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? දුක් වේදනාවක්. ඒ වේදනාව වචනෙන් කියන්න පුළුවන්ද? මොනතරම් ප්‍රණීත ආහාර තිබුණත් ඒ ප්‍රණීත බව යාට වැටහෙන්නේ නැහැ. මොනතරම් යාළුවෝ හිටියත් hina වෙලා කතා කරන්න පුළුවන්ද? කොයිතරම් නිදිමතක් තිබුණත් නිින්ද යනවද? එතකොට පේනව නේද මේ බැඳීම තුලමයි දුක හටගන්නේ කියලා. අපි මෙහෙම හිතමු. අර කියපු කෙනා අර විදිහට තව කෙනෙකුගේ අතින් අල්ලගෙන යනවා කියලා. ඒ පුජ්‍යලයා කෙරෙහි කලකිරුණා කියලා හිතමු. අයියෝ ජීවිතේ එක එක අයගේ රංගපෑම් තියෙනවා. මම එහෙම එකකට අහු වුණා. මේ ස්ත්‍රිය මේ පුරුෂයා මෙහෙම කෙනෙක්. පුරුෂයෙක් නම් මේ ස්ත්‍රිය පිළිබඳව කලකිරෙනවා. ස්ත්‍රියක් නම් මේ පුරුෂයා පිළිබඳව කලකිරෙනවා. එහෙම කලකිරුණාම අර පුජ්‍යලයා කෙරෙහි තිබුණ අර බැඳීම නැති වෙලා යනවා. ඊට පස්සේ දවස් දෙක තුනකින් විතර දකින්න ලැබෙනවා අර තමන් ආදරය කරපු කෙනාගේ අත් දෙකින්ම දෙන්නෙක් අල්ලගෙන යනවා. එයා දකින්න. මේ පුජ්‍යලයාට දැනෙන්නේ මොකද්ද? අර මුලින් ආව වේදනාව එයාට දෙනවද? මේ ස්ත්‍රියම නෙමෙයිද? අර පුරුෂයාම නෙවෙයිද? ඒ ස්ත්‍රියමයි, ඒ පුරුෂයාමයි, ඒ රූපයමයි, ඒ පංච උපාදානස්කන්ධයමයි. නමුත් වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ වෙනස් වීම තියෙන්නේ තමන්ගේ හිත තුළමයි. මුලින් බැඳිලා හිටියා, පස්සේ කලකිරලා අතහැරලා දැම්මා. එතකොට බැඳීමක් ඇති වුණොත් විතරයි දුක හටගත්තේ කියන එක පැහැදිලිවම අපේ ප්‍රායෝගික ජීවිතය තුළින් දැක ගන්න පුළුවන් දෙයක් කියලා මේ හැම දිනාටම තේරෙනවා. නොබැඳුනා නම් දුකක් හටගන්නේ නැහැ. එහෙමනම් මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම වැඩපිළිවෙල මොකද්ද? මේ බැඳීම අඩු කරගන්න එක. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපි කොහොමද ගිහි ජීවිතයක් ගත කරන්නේ කියලා. මේ ජීවිතය මෙහෙම ගත කරන්න පුළුවන් ද යන ආදී වශයෙන් කරුණු අපිට හිතෙන්න පුළුවන්. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද?
ගිහියෙකුටත් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පරාභව සූත්‍රයේ, මංගල සූත්‍රයේ ගිහියෙකුට කියන්නේ මොනවද? ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ගිහියෙකුට කියන්නේ මොනවද? ගිහියෙකුට කියන්නේ මෙන්න මේ වගකීම් ඉටු කරන හැටි. දරුවෙක් හැදුවොත් ඒ වගකීම් ඉෂ්ට සිද්ධ කරන්න ඕන. විවාහ වුණොත් ස්වාමියාගේ භාර්යාවට, භාර්යාවෙන් ස්වාමියාට ඉටු යුතු යුතුයකම් කාරණා මේ ආදී දේවල් ඔවුනොවුන්ට ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කාරණා. මේ සංසාරේ ඉපදුනා, විවාහ වුණා, එහෙම වුණාට පස්සේ වගකීම් මත අපි ඉෂ්ට කරන්න ඕන. එහෙම කරනකොට ඒ ස්වාමියා, ඒ භාර්යාව හෝ දරුවෝ හෝ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා බැඳෙන්න එපා. ඒ නිට්ටය සුඛ ආත්ම වශයෙන් බැඳෙන්න ගියායින් පස්සේ තමයි අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය ඒ ස්වභාවයන්ට මුහුණ පාන්න බැරි වෙන්නේ. ඒ ධර්මයට විරුද්ධව අනිත්‍යතාවයට, දුක්ඛතාවයට, අනාත්මතාවයට පත් නොවි ආරක්ෂා වෙන්න හැම අපරාධයක් කරන්න, ඕනම අපරාධයක් කරන්න තමන් පෙළඹෙනවා. එතනදි තමයි මේ සංසාර දුකට පෙරලෙන්නේ. එතකොට මේ සංසාරයේ දුක හටගන්නේ දෙවියෙක් කියලාවත් නෙමෙයි, බ්‍රහ්මයෙක් කියලාවත් නෙමෙයි, අම්මා තාත්තා කියලාත් නෙමෙයි. අරමුණු වලට බැඳී යාම කියන එක දැන් අපට තේරෙනවා. අන්‍ය ආගම් වල ඔය දුක ගැන උගන්වන්නේ කොහොමද? සමහරව කියනවා මේ විඳින දුක සැප උපේක්ෂාවෙන් ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුව සිදු වෙනවා කියලා. තවත් කොටසක් කියනවා සියලු දුක සැප උපේක්ෂාව කර්මය නිසා සිදු වෙනවා කියලා. තවත් සමහරව කියනවා සියලු දේ ඉබේටම සිදු වෙනවා කියලා. සැප දුක උබේටම ලැබෙනවා කියලා කියනවා නම් මේ මිනිස්සුන්ට දුකක් ලැබුණත්, සැපක් ලැබුණත් සියලු දේ කර්මයෙන් ලැබෙනවා නම් ආයෙත් මිනිස්සයාට අලුතෙන් කරන්න දෙයක් තියෙනවද? නැහැ. මේ අන්‍ය ආගම් වල තියෙන මතවාද බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තිත්තායතන සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයට ලැබෙන දුක සැප සම්බන්ධව මොන විදිහේ දර්ශනයක්ද දේශනා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ හේතුක ඵලයක් හැටියටයි. මේ හේතුක ඵලයක් හැටියට දැනගන්නා පුජ්‍යලයාට හේතුවකින් නම් මේ හටගන්නේ, ඒ හේතුව නැතු කළැති කළොත් ඵලයක් නැති කරන්න පුළුවන් බව වැටහෙනවා. අනිත් අයට මේ දර්ශනේ නෑ. ඉතින් ඒගොල්ලන්ගේ දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදු වෙනකම් උඩ බලාගෙන ඉන්නවා. දැන් ඊශ්‍රායල ජාතිකයේ දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදු වෙනවා කියලා හිතනවානේ. ඒ රටේ අධිකරණයක්, පොලිසියක්, හමුදාවක් තියෙනවා. අපි හිතමු කෙනෙක් තමන්ගේ කාම සම්පත්තියක් හොරෙන් භුක්ති විඳිනවා කියලා. ඒ පුජ්‍යලේ අධිකරණ ඉදිරියට පමුණුවනවා. නීතිඥවරු, මහේස්ත්‍රාත්වරු මේක විභාග කරලා සාකච්ඡා කරලා තීන්දුවක් දෙනවා. එතකොට අර චෝදිතයා කියනවා මේ කාමයේ වර්ධව හැසිරුණ එක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මේක දෙවියන්ගේ කැමැත්ත. ඒ අනුව තමයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ. එහෙම කිව්වොත් ඒ සියලු දේ දෙවියන්ගේ කැමැත්තට අනුව සිදු වෙනවා කියන දේ බාර ගන්නවා නම් අර ප්‍රශ්නේ අධිකරණයේ තීන්දුව විය යුත්තේ මොකද්ද? මේ ප්‍රශ්නයට අධිකරණයේ තීන්දුව විය යුත්තේ මොකද්ද? සමාව දීම. එහෙම නේද? ඉතින් මේ අධිකරණය එහෙම සමාව දෙනවද? එහෙනම් ඇයි ඒ අයගේ ආගම ධර්මයේ තුල ඒගොල්ලන්ට ප්‍රායෝගිකයිද ඒ ආගම ධර්මයේ? නෑ. බුද්ධිමතුන්ට ඒක පිළිගන්න පුළුවන්ද? ඒත් බෑ. මේ දුක හට ගන්නා හැටි, දුකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විතරයි දේශනා කළේ. හේතුවක් නිසා තමයි දුක හටගන්නේ. ඒ හේතුව බැඳීමයි කියලා. එතනදී බලන්න කොයිතරම් සරලව බුදුරජාණන් වහන්සේ මේවා අපට කියලා දීලා තියනවාද කියලා. එක්තරා සූත්‍ර දේශනාවකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම බදාරනවා. යම් තැනක රතු ගොනෙකුයි සුදු ගොනෙකුයි කරපටියකින් එකට ගැට ගහලා තියෙනවා. මේ සුදු ගොනා මේ ගොනුන් දෙදෙනා අතර මේ ගොනුන් දෙදෙනා ඊටාම සමාන්තරව ඉදිරියට ගමන් කරනවා. මේක දිහා බලාගෙන ඉන්න මිනිස්සෙක් කියනවා මේ රතු ගොනා ඉස්සරහට යන්නේ සුදු ගොනා හන්දා. තවත් මිනිස්සෙක් කියනවා නෑ නෑ ඔයාට වැරදිලා මේ සුදු ගොනා ඉස්සරහට යන්නේ රතු ගොනා හන්දා කියලා. දැන් මේ පින්නතුන් කියන්න මේ උත්තරේ දෙකෙන් නිවැරදි මොකක්ද? දෙකම වැරදි. මේ දෙන්නම යන්නේ අර කරපටිය නිසා. අර බෙල්ලේ ගැට ගහලා තියෙන කරපටිය දෙකට මැදින් කැපුවොත් වෙන් කළොත් දෙන්න දෙපැත්තට යනවා.
අපට ඒ අවස්ථාවේදීම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ ඇස නිසා සසර ගමන යන්නෙත් නේ. රූපේ නිසා සසර ගමන යන්නෙත් නේ. ඒකට හේතු වෙන විඥාණය නිසා සසර ගමන යන්නෙත් නේ. එහෙමනම් මොකක් නිසාද මේ සසර ගමන යන්නේ? ඒ අස රූපයත් විඥාණයත් එකතු වීම තුළ පහළ වෙන රූපයට යම් වටිනාකමක් ඇගීමක් දෙනවා. ඒක ලස්සනයි, ඒක හැඩයි කියලා බැඳීමක් ඇති ඒ වැරදි හැඟීම තුළ පහළ වෙන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත් අසංඛාරික අකුසල සිතේ චේතනා ශක්තිය තමයි නැවත දුක හට ගන්නා වූ භව සංස්කාරය ඇති වෙන්නේ. අර චේතනාව තුළමයි. එතකොට අපට පැහැදිලි බැඳීම තුළ තමයි දුක හටගන්නේ කියලා. දැන් එහෙමනම් බැඳීම තුළ දුක හටගන්නවා කියන කාරණාව ආර්ය සත්‍ය තුළ සමුදය ආර්ය සත්‍යයටයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ ගලපන්න පුළුවන් බව දේශනා කළා. පින්නතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමුදය ආර්ය සත්‍ය කුමක් කළ යුතු දෙයක් හැටියටද? දුකින් නිදහස් වෙන්න ඕන නම් සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුත්තක් කියලා දකින්න ඕන කියලා දේශනා කළා. සමුදය කියන්නේ පෝෂණය කළ යුත්තක් නෙමෙයි. වර්ධනය වෙන්න ආහාර දී යුත්තක් නෙමෙයි. සමුදය කියන්නේ දුක හට ගන්නා එකක්. නම් ඒ සමුදය ප්‍රහාණය කළ යුතුයි. ඔන්න අපිට උණක් හැදෙනවා කියලා අපි හිතමු. ඒ උණ වෛරස් එකක් කියලා දැන් කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා, හන්දි රිදෙනවා, හරිම අමාරුයි. එහෙමනම් මේ ලෙඩේ සනීප කරගන්න හැදීමට මුල් වුණ විස බීජයට මොකද්ද කරන්න ඕනේ? ඒක මර්ධනය කරලා දාලා අයින් කරලා දාන්න ප්‍රතිශක්තියකරණයක් ලබා ගන්න ඕනේ. ඒ වගේ නෙමෙයි පින්නතුනේ මේ දුක. මම මුලින් කියපු අර අබෑට ඉවර වුණත් අර මුලින් කිව්වනේ අභිඥාලාභී මහ පොළව ගොලි කරලා කැටි කරලා අබෑට තරමට පුංචි ඇට වෙන් කරලා ඉපදිච්ච මැරිච්ච වාර ගණන් කළත් ඉවර කරගන්න බෑ කියලා. ඒ අබෑට ඉවර වුණත් මේ දුක ඉවර වෙන්නේ නෑ. සංසාරික දුක්, දැන් විඳින දුක්, අනාගතයේදී විඳින්න තියෙන දුක්, සියලු දුක් නැති කරන්නට නම් මේ විස බීජය විනාශ කරන්න නම් ප්‍රහාණය කරන්න නම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේක ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා දැනගන්න ඕන. දුක දැනගත්තා, දුකට හේතුව දැනගත්තා, දැන් දුක ප්‍රහාණය කරන්න ඕනේ කියලා දැනගත්තා. තණ්හාව බැඳීම නැති කරගත යුතුයි කියලා දැනගත්තා. මෙහෙම දැනගත්ත පුජ්‍යලයා කොහොමද මේක කරන්නේ කියලා බලනවා. රූපයක් ලස්සනට දැක්කොත් බැඳෙනවා. ශබ්දයක් මිහිරියට ඇහුනොත් බැඳෙනවා. මේක නැති කරගන්නේ කොහොමද කියලා ඒ පුජ්‍යලයා විමසනවා. දැක ගන්නවා අපට අලුතෙන් අමුතුවෙන් මේක හොයන්න දෙයක් නෑ. අපිට තියෙන අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අපට කියා දීපු දේ හොඳින් තේරුම් ගන්න එක පමණයි. ඒක තේරුම් නොගන්න තාක්කල් දුකෙන් නිදහස් වීම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණාට අපි ඒක නිවැරදිව අවබෝධ කරගන්නේ නැත්නම් දුක නැති කිරීමේ මාර්ගය අපට එන්නේ නැහැ. ඒ අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒ අවබෝධය නැත්නම් දුක නැති කිරීමේ මාර්ගය එන්නේ නැහැ. ඒ අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ අවබෝධය නැත්නම් මේ වැඩපිළිවෙලකට අපි යෙදෙන්නෙත් නැහැ. ඒ නිසා ඒවා ඉගෙන ගන්න ඕන. බෝසතාණන් වහන්සේටත් මේවා කවුරුවත් කියලා දුන්නේ නැහැ. තමන්ගේ නුවණ දියුණු කරලා ඥානයෙන්ම මේක තේරුම් ගත්ත කෙනෙක් තමයි සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ. අපට එහෙම එකක් නැහැ. අපට කියා දුන්න දේ ඉගෙන ගන්න එක විතරයි තියෙන්නේ. එතකොට මේ දුක අවබෝධ කරගෙන සමුදය ප්‍රහාණය කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද අපි කරන්න ඕනේ? බෞද්ධයන් වන අපි හැමදෙනාම පැහැදිලිව ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න ඕනේ. ඉතින් සසර දික් කරන වැරදි කයින් වචනයෙන් මනසින් වෙන බව අපි දන්නවා මේ සංසාරේ දික් වෙන්නේ. ඒවා කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියලා හඳුන්වනවා. කාය දුස්චරිත නම් ප්‍රාණඝාත, දත්තාදාන, කාමයේ වර්ධව හැසිරීම යන මේවා. කය මුල්ලේ සිද්ධ වෙන දේවල්. මේවාට හිතක් දෙනවා. නමුත් හිතෙන් හිතුවාට පමණක් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සඳහා කය යොදවන්න ඕන. ඊළඟට වචනයෙන් වෙන වැරදි මොනවද? බොරුව, කේලම, පරුස වචනය සහ හිස් වචනය යන මේවා. මේවා වචනයේ මුල්ලේ සිදු වෙනවා. ඊළඟට හිතෙන් වෙන වැරදි මොනවද? මනෝ දුස්චරිත නම් දැඩි ලෝභය,
ව්‍යාපාදයේ සහ මිත්‍යා දෘෂ්ටිය. ඒවා කයෙන් හටගන්නෙත් නැහැ, වචනයෙන් හටගන්නෙත් නැහැ. ඒවා හටගන්නේ හිතෙන්ම පමණයි. එතකොට දුක හටගන්න සමුදය ප්‍රහාණය කරන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වන්නේ. දැන් මේ කියෝ කාය වාග් මනෝ දුස්චරිත ආර්ය අෂ්ටාංගික මාර්ගයට එකඟද නැද්ද? එකඟ නැහැනම් එහෙමනම් අද මේ රටේ තේරවාදී ධර්මයක් පවතින මේ රටේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ රටේ ලංකාදීපේ ඒ වගේ අවුරුද්දකට වාර කීපයක් බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් මාලා විහිදෙන සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ වැඩ ඉන්න මේ රටේ තුන් වරක්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයට පාත්‍ර වූ මේ රටේ ඒ වගේම පිරිසුදු ත්‍රිපිටක තේරවාදී ධර්මයේ පවතින මේ රටේ පැය 24ෙම බණ අහන්න තියෙන මේ රටේ පන්සිල් හරියට ආරක්ෂා කරන අය ඉන්නේ 100ට කීයෙන් කී දෙනාද? මේ පන්සිල් කඩ කරනවා කියන්නේ කාය දුස්චරිතයක්, වාග් දුස්චරිතය, මනෝ දුස්චරිතය හැසිරෙනවා කියන එකනේ. එතකොට මෙහෙම හැසිරෙන මිනිස්සු මේ කාය වාග් මනෝ දුස්චරිත දුක නැති කිරීමේ වැඩපිළිවෙලට පටහැනි කියලා දන්නේ නැහැ. ඒ නිසායි එහෙම හැසිරෙන්නේ. ඒ කාය වාග් මනෝ දුස්චරිතයන් වල හැසිරීම ගැන මොනවද මේ මිනිස්සු හිතන්නේ? පන්සිල් කඩන එක කඩන අය ඒක තේරුම් අරගෙන තියෙන්නේ සැප ලැබෙන එකක් කියලා. සමහරට දුක ලැබෙන එකක් කියලා හිතමුකෝ. දැන් අපි හිතමු කෙනෙක් සතෙක් මරනවා, අනුන්ගේ කාම වස්තුවක් පරිහරණය කරනවා. එයා ඒක කරන්නේ දුකක් ලබන්නද? සැපක් ලබන්නද? ඒ පුජ්‍යල එහෙම කරන්නේ සැප ලැබීමේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුල් ගාථාව බැලුවොත් මේ පින්නතුන මේ කාරණේ හොඳින් තේරුම් යනවා ඇති. මම නැවත ඉපදීම දුකක් වශයෙන් දැනගෙන මේ දුක ඇති කරන පුජ්‍යලයා හොයමින් නොදැක අනේක ජාති සංසාරං සන්ධාවිසං ඒ නිසා බොහෝ කාලයක් මට මේ සංසාරේ ඇවිදින්න වුණා. එහෙම ඇවිදින්න සිද්ධ වුණේ සැපයයි කියලා සැප ලැබීමට කාය දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන්, වාක් දුස්චරිතයෙන් හැසිරුණ නිසායි. මේක බොහෝම හොඳින් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ භූමිජ කියන සූත්‍රයේ විස්තර කරලා දෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භූමිජ කියන ස්වාමීන් වහන්සේට. මේ සූත්‍රය සඳහා බුදුරජාණන් වහන්සේ උපමාවන්ගෙන් විවිධ උපමාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය අලංකාර කරලා තියෙනවා. උන්වහන්සේ උපමාවට ගන්න එක තරුණයෙක්. මේ තරුණයාට එලකිරි ටිකක් අවශ්‍ය වුණාම දැන් ඉන්දියාව වගේ කෙනෙකුට එලකිරි ඕන නම් කාවද හොයාගන්න ඕන? කුට්සිටියක්ද? එහෙම නැත්නම් වෙළඳ ශාලාවක්ද? නෑ. ඌ එළදෙනක් හොයාගෙන යන්න ඕන. ලංකාව වගේ කෙනෙකුට ඔය වගේ රටවල ඉන්න කැත්තන්ට එහෙම එලකිරි ටිකක් අවශ්‍ය වුණාම ඒ තියෙන තැනකට ගිහිල්ලා මිලදී ගන්නවා. නමුත් අතීතේ ගවයෙක් ළඟට ගිහිල්ලා එළදෙනක් හොයාගෙන ඒ එළදෙනකින් තමයි කිරි ලබා ගන්නෙ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ ওই විදිහට මේ ගවයින් උපමා කරගෙන විවිධ අවස්ථාවල මේ ගවයෙන් උපමා කරගෙන ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් විනය පිටකයේ ශික්ෂාපදවල පැමිණීමේදී පස්දෝ රසය සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් මේ තරුණයා එලකිරි හොයාගෙන යන විට ළඟදී වසුපැටියෙක් බිහි කළ එළදෙනක් හම්බ වෙනවා. මේ තරුණයා අර එළදෙනගේ අඟ හොඳින් හොදලා බොහොම අමාරුවෙන් බොහොම කැමැත්තෙන් කිරි අදිනවා. මොන වගේ බලාපොරොත්තුවක් ඇතිවද මේ අඟෙන් කිරි අදින්නේ? කිරි බලාපොරොත්තුයි. භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් භූමිජය මේ තරුණයාට කිරි ලැබෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. භූමිජ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි මේ තරුණයාට කිරි ලැබෙන්නේ නැහැ. නැවතත් බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භූමිජය අර තරුණයා අර අඟ හොඳට හොදලා මුලින් කැමැත්තෙන්නේ කිරි දෙව්වේ. දැන් අකමැත්තෙන් කිරි දොවනවා. එතකොටත් කිරි ලැබෙනවද? භූමිජ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි අඟෙන් කිරියද්දට අඟෙන් කිරි ලැබෙන්නේ නැහැ. නැවතත් ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා, පින්වත් භූමිජය එහෙමනම් මේ තරුණයාට කිරි ලබා ගන්නට නම් මේ තරුණයා කුමක්ද කළ යුත්තේ? ඒ වෙලාවේදී භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ
මේ තරුණයා ඒ එළදෙනගේ තනපුඩුව ඇති ප්‍රදේශයේ සෝදලා ඒ තනපුඩුවෙන් කිරි දෙවුවොත් ඒ තරුණයාට කිරි ලැබෙනවා. ඒ වෙලාවේදී නැවතත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් භූමිජය ඒ කිරි ඇති ප්‍රදේශයෙන් ඒ තරුණයා බොහෝම කැමැත්තෙන් කිරි දෙවුවොත් කිරි ලැබෙනවද? භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමිනී එහෙමයි ලැබෙනවා. එහෙමනම් භූමිජය අකමැත්තෙන් කිරි දෙවුවොත් ලැබෙනවද? ස්වාමිනී ඒත් ලැබෙනවා. කැමැත්තෙන් කිරි දෙවුවත් ලැබෙනවා, අකමැත්තෙන් කිරි දෙවුවත් ලැබෙනවා. භූමිජය ඒ තනපොඩු ඇති ප්‍රදේශයෙන් කිරි ලබා ගන්නට ඒ තරුණයා නියම උපාය මාර්ගයේ දන්න කෙනෙක් වෙන්න ඕනේ. කිරි ලබා ගන්න නියම උපාය මාර්ගයේ දන්න කෙනෙක් වෙන්න ඕනේ. භූමිජ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දුකට අකමැති වෙලා ඒ දුකෙන් මිදීම පිණිස සැප ලබා ගැනීමේ අදහසින් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත ආදී දුස්චරිතයන් හැසිරෙනවා නම් ඒක හරියට කිරි අවශ්‍ය තරුණයා අඟින් කිරි බලාපොරොත්තු වෙනවා වාගේ කියලා. ඔහුට කිරි නොලැබෙනවා වගේම ඔහුට සැප ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙක් කිරි ඕන වුණාට පස්සේ එළදෙනකගේ කිරි ඇති ප්‍රදේශයෙන් කිරි ලබා ගන්නට වෑයම් කරනවා නම් ඒ කෙනා කැමැත්තෙන් කිරි ලබා ගන්නට වෑයම් කළත් අකමැත්තෙන් වෑයම් කළත් ඒ තනපොඩු වලින් කිරි ලැබෙනවා වාගේ යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරනවා නම් ඔහු කැමැත්තෙන් කළත් අකමැත්තෙන් කළත් කැමැත්තක් ඇතිව නැතිව කළත් අනිවාර්යයෙන්ම ඔහුට ඒ සැපය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්නතුනි මොන තරම්නම් සරල දේශනාවක්ද සාමාන්‍ය ගැමි පරිසරයක තියෙන දේ උපයෝගී කරගෙන මොනතරම් හිතට කාවදින විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණා කියලා දීලා තියෙනවා. නමුත් මෙහෙම වැටහුණාට අපිට සැප ලබන නිවැරදි මාර්ගයට පිවිසෙන්න අපහසු වෙන්න පුළුවන්. ටිකෙන් ටිකවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු නොකිරීම අපේ ප්‍රඥාව නොවැඩීමට හේතු වෙනවා. සැප තියෙන හීන වීම තුලයි ආස්වාදයේ තුලම තමයි කියා සිටීම දියුණු නොවූ ප්‍රඥාවක මානසිකත්වයක සංකල්පනාව. ඉන් ඔබට හිතන්න පුළුවන් ශක්තියක් මේ පුජ්‍යලයට නැහැ. දෙවෙනි උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට තෙල් අවශ්‍ය වුණාට පස්සේ ඒ තෙල් හොයාගෙන යනවා. මේ යන ගමනේදී ඔහුට සෙක්කුවක් හම්බ වෙනවා. මේ පින්නතුන් සෙක්කුව දන්නවනේ. සෙක්කුව ගැන 아무තෙන් කියලා දෙන්න ඕන නැහැ. ඉතින් මේ අර තෙල් හොයාගෙන ගිය කෙනා අර සෙක්කුවට වැලි ගෙනල්ලා වැලි දමලා හරකුන් වටේට අරගෙන යනවා. මොහුට ඒ තෙල් ලබා ගන්නට ඒ සෙක්කුවෙන් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ භූමිජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ තරුණයාට තෙල් ලැබෙනවද කියලා. ඒ වෙලාවේදී භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඒ තරුණයාට තෙල් ලැබෙන්නේ නැහැ. පින්වත් භූමිජ ඒ තරුණයා බොහෝම ආසාවෙන් අර වැලි පුරවලා සෙක්කුවට වැලි පුරවලා ඒ ගවයින් වටේට අරගෙන ගියොත් තෙල් ලැබෙනවද? භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි ඒත් මේ තරුණයාට තෙල් ලැබෙන්නේ නැහැ. ඒ වගේම භූමිජ මේ තරුණයා අකමැත්තෙන් තරහින් වගේ වැලි පුරවලා අර ගවයින් මේ සෙක්කුව වටේට අරගෙන යනවා. එතකොට තෙල් ලැබෙනවද කියලා. ඒ භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි වැලි වල තෙල් ඇත්තේ නැහැ. ස්වාමීනි ඒ නිසා මේ තරුණයාට තෙල් ලැබෙන්නේ නැහැ. භූමිජ ස්වාමීන් වහන්සේ එහෙම පිළිතුරු දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භූමිජය එහෙමනම් මේ තරුණයා කාල පොට්ටපොල් වගේ යම් කිසි ධාන්‍ය වර්ගයක් හෝ තෙල් ලබා ගන්නට යොදා ගන්න දෙයක් අර සෙක්කුවට දාලා බොහෝම කැමැත්තෙන් අර ගවයින් සෙක්කුව වටේ අරගෙන ගියොත් ඒ තරුණයාට තෙල් ලැබෙනවද? ඒ වෙලාවේ භූමිජ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි එහෙමයි. ඒ තරුණයාට තෙල් ලැබෙනවා. භූමිජ ඒ තරුණයා අකමැත්තෙන් ඒ ගවයින් සෙක්කුව වටේ එක්කගෙන ගියොත් ඒත් තෙල් ලැබෙනවද? ස්වාමීනි ඒත් තෙල් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි වැඩෙන විදිහට නම් සැප හොයාගෙන යන්නේ වැලි වලින් තෙල් නොලැබෙන්නාseම කොට දුකෙන් නිදහස් වීමක් සැපයක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් මේ සෙක්කුවට තල කොට්ටපොල් වැනි ධාන්‍ය වර්ගයක් කොටලා දමලා අර හරකුන් වටේට අරගෙන ගියොත් ඔහුට තෙල් ලැබෙනවා.
ඔහු ඒ කැමැත්තෙන් කළත් අකමැත්තෙන් කළත් කිසි වෙනසක් නැතුව කළත් ඔහුට තෙල් ලැබෙනවා. අන්න ඒ වගේ භූමිජ යම් කෙනෙක් මේ දුකෙන් නිදහස් වීම පිණිස නිවැරදි සැපේ කරා යාමට ඇති එකම ක්‍රමය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන ය ප්‍රගුණ කරනවා නම් අර තල දැමූ විට තෙල් වෙනවා වාගේ ඒ පුජ්‍යලයාට අනිවාර්යයෙන්ම සැප ලැබෙනවා, දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ භූමිජ ස්වාමීන් වහන්සේට දේශනා කළා. එහෙමනම් අපි මේ දුකෙන් නිදහස් වීමට නම් අමාරුවෙන් හරි පුරුදු කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හැබැයි අපිට අර අඟෙන් කිරි අදින වැඩ කරන්න හරියම ලේසි. මේ සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ අඟෙන් කිරි අදින වැඩමයි. මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටමයි ඉති. දැන් බලන්න පින්නතුනේ ලංකාවේ තියෙනවානේ බෞද්ධයන්ගේ තියෙන එකම පත්තරේනේ බුදුසරණ පත්තරේ. දැන් නම් විවිධ පත්තර තියෙනවා. මේ පත්‍රවල බැලුවහම භික්ෂුන් වහන්සේලා දැන්වීම් වල පළ කරන්නේ නැද්ද? දින 7න් දික්කසාද කර දෙනවා. දින 7න් හැර ගිය ගෙන්නලා දෙනවා. ආදී මේ දේවල්. එයි මේවා දාන්නේ. මේ භික්ෂුන් වහන්සේලාගේ පින්තූරක් දැන්වීම වල පළ කරනවා. මේකට ගිහියෝ විරුද්ධද? නැහැ. එතකොට මේ පත්තරේ කරන මිනිස්සු විරුද්ධද? ඒත් නැහැ. ඒගොල්ලෝ බලන්නේ මොනවා හරි දාලා පත්තරේ පවත්වා ගන්න. මේ පත්තරේ හරහා මිනිස්සුන්ගේ මනසට යන විස බීජය ගැනවත් චතුරාර්ය සත්‍ය ගැනවත් කතා කරන්නේ නැහැ. තමන්ගේ පැවැත්ම ගැන විතරයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කෙතන තීර්ථකින්ග ආරාමයක් හැදුවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ කටයුත්ත නවත්තන්න කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේව රජතුමා හමුවට පිටත් කළා. එහෙම කරන්ට හේතු වුණේ මේ ආරාමේ හැදුවොත් දෙගොල්ලන් අතර ගැටුමක් ඇති වෙලා අනාගතයේ ශාසනයට ලොකු විනාශයක් වෙන්න පුළුවන් නිසා. නමුත් මේ රජතුමා තීර්ථකින්ගේ මුදල් ලබාගෙන තිබුණ නිසා ඒ නැවතුනේ නැහැ. ඊට පස්සේ මුගලන් මහ රහතන් වහන්සේ සඳහා පිටත් කර ඇරියා. ඒ රජතුමායි නැවැත්තුවේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ රජතුමාට මේ බව පවසන්න පිටත් කළා. නමුත් රජතුමා ඒක නතර කළේ නැහැ. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන බිසීල භික්ෂුන් වහන්සේලා ඒ ශාසන විනාශය දැකලා රජතුමාට දේශයෙන් නෙමෙයි බොහෝම කරුණාවෙන් මේ රජතුමාට කරගන්නා වූ අකුසල විපාකයෙන් ගැන කරුණු පැහැදිලි කරලා දෙන රජමාලිගයට වැඩියා. රජතුමා තරහා වුණත් ඇත්ත කියන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වුණා. අන්න ඒක අවශ්‍යයි. එහෙමනම් අපිට මේ මොනම දෙයකටවත් ගිහියයට බොරුවක් කියලා දෙන්න ඉදිරිපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි බොරුවක් කරනවා නම් ඒකට මුක්කු ගහන්න ගිහියන්ට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම කළොත් අපි දෙපාර්ශ්වයෙන්ම පත්න්නේ අපාගාමී වෙන කොහෙටවත් නෙමෙයි යන්නේ. යම් කෙනෙක් හිතනවා නම් පාංශකෝලයට ගයක් හදාගත්තාම ඒකට පිරිත් ටිකක් කියාගන්න, දරුවෙක් ලැබෙන්නේ ඉන්න වෙට පිරිත් කියාගන්න, මෙන්න මේවට තමයි තෙරුවන් තියෙන්නේ කියලා ඒ කතා කරන්නේ දුකෙන් නිදහස් වෙන කාරණාවක් ගැන නෙමෙයි. ධර්මයේ ලැබිලා තියෙන්නේ තමන් ලබලා තියෙන පංචකාම සම්පatti වටේට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සම්පූර්ණ ආරක්ෂක වලල්ලක් දාගෙන තමන්ට වමනා විදිහට පංචකාම සම්පත් නිදින්න කියලයි එහෙමයි හිතාගෙන ඉන්නේ. ඒක හරිද? ඒක වැරදි. එහෙම කරන්න නෙමෙයි තෙරුවන් ලැබිලා තියෙන්නේ. තෙරුවන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ලබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ තයෝමේ ධම්ම සූත්‍රයේදී දේශනා කරනවා. තයෝමේ භික්ඛවේ ධම්මා ලෝකේන සංවිජ්ජය තථාගතෝ ලෝකේන උප්පජ්ජය. කරුණු තුනක් මේ මනුෂ්‍ය ලෝකයේ विद्यमान නොවෙනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. බුදුවරයෙක් පහළවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමේ තයෝ. ඒ කරුණු තුන මොනවද? ජාතිංච, ජරංච, මරණංච. අපි එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළවන්නේ අපින් මල් පූජා කරගන්න. අනුන් කූරක් දැල්ලා ගන්නද? ඒවා කරන්න එපා කියන අදහස නෙමෙයි මෙතන කියන්නේ. ඒ ටික විතරක් කරනවා නම් ඒක නෙවෙයි බුදු කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නේ. අපි නැවත නැවත ඉපදෙන જાතියත් ඒ තුල ඇතිවෙන ජරාවත් ඒ තුල සිද්ධ වෙන මරණයත් නැති කරලා ඒ සංසාර දුකින් නිදහස් කරලීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකු ලොව පහළවන්නේ. එතකොට අපි බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය සරණ යාමේදී හුදෙක් විශ්වාසය සහ ඉලක්කයේ විය යුත්තේ දුකෙන් නිදහස් වේ දුක හට ගන්නා වූ සමුදය ප්‍රහාණය කරන්නට මාර්ග ශක්තිය වඩලා
දුකත් සමුදයක් නැති නිරෝධ සත්‍යයෙන් සැනසෙන්නට ලැබේවා කියන උත්තරීතර පරමාර්ථයෙන් තමයි අපි කටයුතු කරන්නට ඕන. එසේනම් මෙතෙක් වේලා මේ අවස්ථාවට සවන් යොමාගෙන සිටිය පින්වත් සෑම දෙනාටම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධීකරණය සැකසූ පින්වත් සෑම දෙනාටම මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් පිහිටීමෙන් හැම දිනාගේම ජීවිත තුළට බලපාලා තිබෙන අසනීපකම් දුරු වේවා, අපල උපද්දරව දුරු වේවා, ග්‍රහ දෝෂ දුරු වේවා. ඒ වගේම හැම දිනා නමින් ජන්මාන්තරගත අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර වැඩිහිටි ඥාති මිත්‍ර බන්දු වර්ගයා අපි මේ මොහොතේ සිහිපත් කරමු. ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. සංසාරගත ඥාතීන් අනන්තවත් ඉන්නවා පින් බලාපොරොත්තුෙන්. ඒ ඇත්තන්ටත් මේ මොහොතේ පින්දීමක් කරගනිමු. ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. සැප ප්‍රතිපදාවෙන් පාරමී පුරා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරන අතර ලෝකපාලක ශාසන පාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවි දේවතාවෝද ඔබ අපවත් සම්බුද්ධ ශාසනයත් දැහැමින් ආරක්ෂා කොට දෙත්වා. දෙවියෝද සතුම් පරිදුතුම් නිවනින් සැනසෙත්වා කියලා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් දෙමු. නිවන් දකින ජීවිතයේ දක්වාම යහමඟ සුගති මඟ නිවන් මඟ කියලා දෙන පෙන්නලා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් වහන්සේලා මැසුරු කරන්ට, සේවනයේ කරන්ට, භජනය කරන්ට, පෛරුපාසනය කරන්ට වාසනාව ලැබේවා කියලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ඉහි පින්වත් හැම දිනාටම ජීවිතවලට බලපාලා තිබෙන අසනීපකම් දුරු වේවා, පළුපද්‍රව දුරු වේවා, ග්‍රහ දෝෂ දුරු වේවා, සතුරු කරදර මගහැරේවා. ජීවිතවලට කුසලාලෝකය, ධර්මාලෝකය, පාරමියාලෝකය උදාපත් වේවා. කරන කියන රැකී ආරක්ෂාවන් දියුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සඵල වේවා. තබන පියවරක් පාසාම, ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසාම, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසාම තෙරුවන් ගුණ සරණ පිහිට ආරක්ෂාව රැකවරණේ නිරතුරුවම ලැබේවා. සුවසේම නින්දයාවා, සුවසේම අවදි වේවා. නපුරු සීන නොදකේවා. දෙවියන්ට, මනුස්සයන්ට, අමනුස්සයන්ට ප්‍රිය වේවා, ප්‍රියංකර වේවා. සජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, වසකින්, විසකින්, අවීකින්, ආයුධයකින්, සිහිනකින්වත් බියක් තැතිගැන්මක් නොම වේවා. කාය චිත්ත පීඩා ආදියක් කිසි කලක නොම වේවා. කායික මානසික සැනසෙල්ල දිනෙන් දින දියුණු කරගෙන සමත විදසුන් භාවනා මාර්ගාලෝකමත් කරගෙන, ඉකලු කරගෙන, ඒකාලෝක කරගෙන දුක හේතුව නිවන මග යන චතුරාර්ය සත්‍ය නම් වූ තුම් නිවනින් සැනසීමට ධර්ම ශ්‍රවණමේ, ධර්ම දේශනාමේ කුසලානිසංස බලය හේතු වාසනා වේවා, පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය පෙරදරි කරගෙන දෙවියන්ට ඥාතීන් පින්පෙත් පමුණුවා තෙරුවන් කමා කරවා ගනිමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම දේශනාමේ, ධර්ම ශ්‍රවණමේ කුසලානිසංස බලය සැමටම නිවන් පිණිසම වේවා කියන මහා සංඝ රත්නයේ වෙනුවෙන් ආශිර්වාද සෙත්මෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.